friends and my loving students, once again with open arms I welcome you all to my YouTube channel SKT English Guru. Dear friends and my loving students, I'm really thankful to you all for positively responding to my request by subscribing to my YouTube channel SKT English Guru. Dear friends, today I decided to do something very special. And today's lesson has been designed for those individuals who wish to learn some literature. And today's lesson is designed or has been designed for intermediate and advanced learners. And beginners may also find it useful. Today I'm gonna explain to you a very nice poem written by William Shakespeare, who is thought of as the best dramatist the world has ever seen. ඔබ සියලු දෙනාව අද මම මගේ YouTube channel එකට බොහොම ආදරෙන් පිළිගනු ලැබෙනවා. මගේ මිතුරන්, ඒ වගේම මේ YouTube channel එක බලන මගේ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්. මගේ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර දක්වමින් මගේ YouTube channel එක subscribe කිරීම වෙනුවෙන් මම ඔබ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මිත්‍රවරුනි, අද මම තාම විශේෂ දෙයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද පාඩම විශේෂයෙන්ම ඉලක්කගත කරලා තියෙන්නේ ඉන්ටර්මීඩියට් ආරම්භකම භාෂාවට නවකයින්ටමත් නෙමෙයි, ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් සහ ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ ශිෂ්‍යයන් වෙනුවෙන්. නමුත් ආරම්භකයන්ටත් බිගිනර්ස්ලටත් මේකෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්. අද මම ඔබට උගන්වන්න යන්නේ තාම ලස්සන කවියක්, ලෝක ප්‍රසිද්ධ, ලෝකයේ එදා මෙදා තුර දැකලා තියෙන ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවා වන විලියම් ෂේක්ස්පියර් විසින් ලියන ලද ලස්සන කවියක්. ඇත්තටම මේක සොනට් එකක්. මම මේක ඉංග්‍රීසි සිංහල කියන භාෂා දෙකෙන්ම මේක ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. හුඟක් අය මේක බලන නිසා. ඉංග්‍රීසියෙන් විතරක් තිබුණොත් ඒක හුඟක් පිරිසකට යම්කිසි බාධාවක් වන නිසා. විලියම් ෂේක්ස්පියර් ඇත්තටම ඔහු තමයි මේ ලෝකයේ මම කලින් කිව්වා ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවා වෙන්නේ. ඔහු ලිව්වා විලියම් ෂේක්ස්පියර් wrote 154 sonnets, 37 dramas and 2 long poems. විලියම් ෂේක්ස්පියර් සොනට් ඒ කියන්නේ 14 පද කවි 154ක් ලිව්වා, නාට්‍ය 37ක් සහ දිග කවි දෙකක්. ඔය තමයි ෂේක්ස්පියර්ගේ දායකත්වය ලෝක සාහිත්‍යයට. ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවෙක්. ඔහුගේ නාට්‍ය කියවුවොත් අපිට හිතා ගන්න බැරි තරම් විශිෂ්ටයි. ඉතින් ඒ නිසා කවි ඒ වගේම අති විශිෂ්ටයි. ඉතින් ඔහු මම කිව්වා ඔබට sonnets 154ක් ලිව්වා. Shakespeare wrote 154 sonnets, most of which had been dedicated to a very handsome young boy who was his friend and benefactor. ඔහු sonnets 154ක් ලිව්වා. ඒකෙන් වැඩි හරියක්ම ඔහු කැප කරලා තිබුණේ, වෙන් කරලා තිබුණේ බොහොම ලස්සන කඩවසම් තරුණයෙක් විස්තර කරමින්, තරුණයෙක්ගේ සුන්දරත්වය විස්තර කරමින්, ඔහුගේ මිත්‍රයෙක් විදියට සලකන තරුණයෙක් ගැන තමයි හුඟක් කතා කරේ. 120 මම හිතන්නේ 120 ගානක්. එතකොට ඒ වගේම ඔහු ලිව්වා මේ ඩාර්ක් ලේඩි කෙනෙක් ගැන. ටිකක් එංගලන්තයේ සුදු පැහැය තියෙන කාන්තාවෝ ඉන්නේ. නමුත් ටිකක් සුදු පැහැය නැති, අපි ඩාර්ක් ලේඩි කියලා කියන්නේ, ඩාර්ක් ලේඩි කෙනෙකුටත් එයා කවි ලිව්වා. ඒ සොනට්ස් කීපයක්. ඇත්තටම අද මම ඔබට උගන්වන්න යන මේ සොනට් එක සොනට් අංක වලින් තමයි ඇත්තටම තියෙන්නේ. සොනට් නම්බර් 130. සොනට් අංක 130. 154න් 130. 130 වෙනි සොනට් එක තමයි මම අද ඔබට උගන්වන්න යන්නේ. එතකොට sonnet එකක් කියන්නේ මම ඔබට කිව්වා පද 14යි. A sonnet is a poem that contains only 14 lines. පද 14යි sonnet එක අඩංගු වෙන්නේ. ඇත්තටම මේ sonnet කියන sonnets originated as low poems. It was the Italian poet Petrarch who started writing sonnets. ඇත්තටම sonnets කියන මේ කාව්‍යමය රටාව poetic style එක පටන් ගත්තේ ඉතාලි ජාතික Petrarch. ඒක අපි කියනවා Petrarchan tradition කියලා පසු කාලයක ආව sonnets වර්ග ගොඩක් තියෙනවා. Petrarchan sonnets, Spenserian sonnets,
Shakespearean sonnets ඒවට ආවේනික ලක්ෂණ සහිතව. ඒතර පීට්‍රාක් තමයි sonnets ලිවීම මුලින්ම ආරම්භ කළ ඉතාලි ජාතික පීට්‍රාක්. ඒ නිසා ඒකට පීට්‍රාකන් sonnets කියලා කියනවා. එතකොට ආදරය ගැන තමයි හුඟක් වෙලාවට මේ sonnets වල අපි කියන්නේ මේ ආදරය තමයි වගේ හුඟක් වෙලාවට තේමාව වුනේ. එතකොට Petrarch wrote love poems to a woman named Laura. Laura කියන කාන්තාව ගැන තමයි හුඟක් මේ Petrarch කවි ලිව්වේ. ඒතකොට Shakespeare මෙතන ඇත්තටම Shakespeare's poem is also a love poem. Shakespeare මේ කවියත් ආදරය පිළිබඳ ලියවිලා තියෙන කවියක්. ශ්‍රේෂ්ඨ කවියක් මේ Dark Lady මේ කාන්තාව පිළිබඳව කරන විග්‍රහයක්. බොහොම ලස්සනයි, ඊටාම සුන්දරයි. එතකොට මේක පටන් ගන්නෙ කොහොමද? මම කෙලින්ම කවියට එන්නම්. I'll straight away come to the poem. මම කෙලින්ම කවියට එන්නම්. My mistress's eyes are nothing like the sun. My mistress's eyes are nothing like the sun. දැන් එයා මගේ පෙම්වතිය mistress කියන වචන පෙම්වතියට mistress අපිට එහෙම කවිය අහුවෙනවා. To his අපි අර කියන්නේ to his koi mistress කියලා ඇන්ඩ්‍රු මාවල් ලිව්වේ mistress. එතකොට මිස්ට්‍රස් කියන්නේ මෙතන පෙම්වතිය. ඒකේ අර්ථ කීපයක් තියෙනවා. මිස්ට්‍රස් කියනවා ගෙදර ස්වාමි දුව. එතකොට එහෙම නැත්නම් අපි කියනවා මිස්ට්‍රස් කියනවා අපි කියනවා ඉල්ලීගල් වයිෆ් කියන්න. අපි කියනවා මිස්ට්‍රස් MISTRESS. අපි කියනවා right she is a mistress of a politician in the area කියන්න පුළුවන්. ඇය ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ අනියම් බිරිඳ මිස්ට්‍රස්. අනියම් බිරිඳට ගොඩාක් වචන කියනවා මිස්ට්‍රස්, පැරමුව PARMOUR, concubine. එතකොට illegal wife නේද? එතකොට mistress අනියම් බිරිඳ. mistress MISTRESS. මෙතන නම් mistress කියන්නේ පෙම්වතියට. My mistress's eyes are nothing like the sun. මගේ පෙම්වතියගේ ඇස් ඉර වගේ කොහෙත්ම නැහැ. මගේ පෙම්වතියගේ ඇස් ඉර වගේ කොහෙත්ම නැහැ. සාමාන්‍යයෙන් කාන්තාවගේ ඇස් ඉරටනේ මේ සමාන කරන්නේ. Traditionally you know eyes of women were compared to the sun. කාන්තාවන්ගේ ඇස් සමාන කරේ ඉරට. නමුත් ශේක්ස්පියර් කියනවා but here Shakespeare says that his mistress's eyes are nothing like the sun. ඇයගේ මගේ පෙම්වතියගේ ඇස් ඉර වගේ කොහෙත්ම නැහැ. ඉර වගේ කොහෙත්ම නැහැ. දැන් nothing like කියන්නේ කොහෙත්ම නැහැ කියන එකයි. nothing like. අපි කියනවා you are nothing like your father. ඔයාගේ තාත්තා වගේ කොහෙත්ම නැහැ. You are nothing like your father. NOTHING nothing like LIK. You are nothing like your father. ඔයාගේ තාත්තා වගේ කොහෙත්ම නැහැ. She is nothing like her mother. එයාගේ අම්මා වගේ කොහෙත්ම නැහැ. She is nothing like her mother. Nothing like කියන්නේ කොහෙත්ම නැහැ. එතකොට ඒ වගේ නැත්නම් අපි කියනවා her face is nothing like that of her mother. Her face is nothing like that of her mother. එයාගේ මුහුණ එයාගේ අම්මාගේ වගේ කොහෙත්ම නැහැ. කොහෙත්ම නැහැ. ඒතර nothing like ඒකත් විශේෂ ප්‍රකාශනයක් අපිට භාවිතා කරන්න පුළුවන්. නැත්නම් අපි කියනවා she looks nothing like her mother. She looks nothing like her mother. එයාගේ අම්මා වගේ කොහෙත්ම පේන්නේ නැහැ. She looks nothing like her mother. You look nothing like your father. ඔයා වගේ තාත්තා වගේ කොහෙත්ම පේන්නේ නැහැ. දැන් අම්මා තාත්තා වගේ අම්මා වගේ පේනවා නම් අපි කියන්නේ you are the chip of the old block කියලා කියන්නේ CHIP. You are the chip of the old block. පරණ අච්චුවම තමයි තාත්තා වගේමයි අරපුවතක් නෑ resemble හැඩවුරුකම් පෙන්නනවා. එතකොට nothing like. ඒතර අපි ඒ වගේම මේක භාවිතා කරනවා මෙන්න මෙහෙමත්. In real life she is nothing like her screen image. In real life she looks nothing like her screen image. එහෙම ඉන්නවනේ නළුන් ලියු. In real life she looks she looks nothing like her screen image. ඒ කියන්නේ සැබෑ ජීවිතයේදී ඇය එයාගේ සිනමා පටේ තියෙන රූපේ වගේ කොහෙත්ම නැහැ. කොහෙත්ම නැහැ. ඒතොර nothing like. In her real life she looks nothing like her screen image. ඒතොර nothing like අපිට මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. අපි කියනවා there is nothing like a nice cup of tea now. There is nothing like a nice cup of tea in a situation like this. අපිට කියන්න පුළුවන් in a situation like this there is nothing like a nice cup of tea. මේ වගේ අවස්ථාවක නම් මේ තේ එකක් nice කදිම තේ එකක් වගේ වෙන කිසිවක් නැහැ. ඒ වගේ අපි කියනවා there is nothing like a long hot bath after a hard day's work. බොහොම දවසේ දැඩිව වැඩ කරයින් පස්සේ ටිකක් දිග වෙලාවක් උණුසුම් ස්නානයක් තරම්
දෙයක් කිසිවක් නැහැ කියන එක. There is nothing like a long hot bath after a hard day's work. There is nothing like. ඒක ලස්සන ප්‍රකාශනයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. අපි සාහිත්‍ය ඉගෙන ගද්දී ඇත්තටම භාෂාවත් ඉගෙන ගන්න පුළුවන්. අපි කියන්නේ නේ දැන් අපි කියන්නේ literature now. මං ගැන කතා කරනවා if I talk about myself. Literature, right, I had an aversion to when I was at school has now become far and ever the best subject I love most. පාසල් යන කාලේ මම අකමැතිම විෂය අද මම කැමතිම විෂය බවට පත් වෙලා තියෙනවා සාහිත්‍යය. මොකද literature is a multi-purpose subject of study which enables us to see the world with a much wider point of view. වඩා පුළුල් දෘෂ්ටියකින් ලෝකය දකින්නට අපිට හැකි කරවන බහු පරමාර්ථ විෂයක් කියලා කියන්න පුළුවන්. ඒක පුළුල්ව කතා කරනවා. This idea that I have just mentioned deserves a long analytical talk. ඉතින් මම මේ දැන් සඳහන් කරපු මේ කාරණේ දීර්ඝ විග්‍රහාත්මක පැහැදිලි කිරීමක් ලබන්න තරම් සුදුසු වෙන ප්‍රකාශනයක්. ඒක අපි පසුව කතා කරමු. මේක අපිට වඩා පුළුල් දෘෂ්ටියකින් ලෝකය දකින්න අපිට උදව් කරන විෂයක් තමයි සාහිත්‍ය කියන්නේ. ඒකයි මම ගොඩාක් කැමති. ඒකෙන් භාෂාව ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම මම මේ දවස්වල පුංචි නිර්මාණයක් කරනවා English through literature කියලා. මේනකොට ඉවරයි ටයිප් සෙටින් කරලා 80%ක් විතර ඒක සම්පූර්ණ වෙලා තිනවා. සාහිත්‍ය තුලින් භාෂාව අපි කොහොමද අධ්‍යයනය කරන්නේ. එතකොට මෙතන අපි ගන්නවා my mistress's eyes are nothing like the sun. මගේ පෙම්වතියගේ ඇස් ඉර වගේ කොහෙත්ම නැහැ. ඉතින් ඒ කාලේ කවියෝ හුඟක් වෙලාවට කාන්තාවගේ ඇස් ඉරට තමයි සමාන කියලා. ෂේක්ස්පියර් කියනවා නෑ ඒක බොරුවක්. It's a diabolical lie. It's a cock and bull story, right? It's not really it's not advisable for us to compare eyes of women to the sun. කාන්තාවගේ ඇස් ඉරට සමාන කිරීම කොහෙන්වත් නොවනට හුරු නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. It's unoriginal. It's cliche. අපි වෙනම දීර්ඝ ඉදිරියට කතා කරමු. එනම් my mistress's eyes are nothing like the sun. මගේ පෙම්වතියගේ ඇස් ඉර වගේ කොහෙත්ම නැහැ. සාම්ප්‍රදායිකව පෙම්වතියගේ ඇස් ඉරට තමයි සමාන කළේ. අර සමහර අය කියන්නේ the luster of your sparkling eyes outshine the luster of the sparkling stars in the faraway Milky Way galaxy කියලා කියනවා. දැන් අපි ඒව ඇවිල්ලා poetic rhetoric කියලා කියන්නේ poetical rhetoric. කාව්‍යමය කතා පමණයි. ඒ කියන්නේ අපි කියන්නේ සමහර අය කියනවා ඔබේ ඇස්වල කාන්තිය ඈත ශීරපතේ තියෙන දිලිසෙන තාරකවල කාන්තිය අභිබවා යනවා. The luster of your sparkling eyes outshines the luster of the sparkling stars in the faraway Milky Way galaxy. ඒවා ඉතින් අපි මේ බොහොම butter coated beautiful words, butter coated icing top beautiful words and promises and chicaneries කියලා අපි කියන්නේ. ඒවා කෙනෙක් එහෙම තමයි. ඒක ආදරේදී ඒ වගේ විග්‍රහ කිරීම කරනවා. ඊළඟට කියනවා කවිය දෙවෙනි පදයෙන් Coral is far more red than her lips red. Coral is far more red than her lips red. මම සිංහලෙන් පැහැදිලි කරන්න. කොරල් කියන්නේ අතරම කොරල් පර. ඒ කොරල් පර වලට තමයි කාන්තාවගේ තොල් සමාන කරන්නේ රතු පාටයි. ඒක කියනවා කොරල් පර කාන්තාවගේ තොල් වලට වඩා ගොඩාක් රතු පාටයිනේ. ඒක බොරුනේ. කොරල් පර කාන්තාවගේ තොල් වලට වඩා ගොඩක් රතු පාටයි. Coral is far more red than her lips red. එයාගේ තොල් වල රතු පාටට වඩා කොරල් වල රතු පාට වැඩි. ඒතර ඒකත් එයා එහෙනම් සාම්ප්‍රදායික සැසඳීමක් එයා එරෙහිව කතා කරනවා. If snow be white, why then her breasts are done? ඔය done කියන්නේ grayish brown in color. ඔය done DUN done කියන්නේ ටිකක් දුඹුරු පහටට හුරු එහෙම නැත්නම් ආලු පාටට හුරු. ඒතර එයා කියනවා if snow be white, හිම සුදු නම් if snow be white, why then her breasts are done? breast කියන එක ඔබට පැහැදිලි මං හිතන්නේ breast BREASTS breast. කොහොමද how can I tell you that in Sinhala? එතකොට දැන් මං කියවනේ මෙයා මේ dark lady කෙනෙක් ගැන කතා කරන. එයාගේ ආදරයක් තිබුණා. dark lady කෙනෙක් එහෙම මතයක් තියෙනවා. ඒතර අර පෙම්වතෙක් ගැන ඔහු කතා කරා. ඒක මේක ඇත්තටම මේ triangular love affair එකක් කියලා තමයි කියනවා ෂේක්ස්පියර්ගේ මේ සම්බන්ධතාවය. dark lady, that handsome young boy who was supposed to be his friend and benefactor, and Shakespeare himself. එතකොට සමහර අය කියනවා ඉතින් මේක මේ තුන් කොන් ආදරයක් කියලා. ඉතින් මේ dark lady ටිකක් අඳුරු කියන්නේ මේ සුදුම පැහැ කෙනෙක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒකයි යා කියන්නේ ඉතින් හිම සුදු නම් මොකද එයාගේ breast ටිකක් අලු පාටට හුරු. ඒක බොරුනේ. හිම වගේ සුදු නෑනේ. එහෙම ඒකයි යා කියන්නේ හිම වගේ සුදු නෑ. හිම වලට සමාන කරන්න බෑ. එයාගේ breast හිම වලට සමාන කරන්න බෑ. හිම සුදු නම් එයාගේ breast කොහොමද
දුඹුරු පාට උනේ. එහෙම වෙන්න බෑ. ඉතින් ඒවා බොරු. ඒවා කාව්‍යමය මායාවන් පමණයි. poetic illusions, poetic comparisons විතරයි. අර artist imitation කියලා කියනෝනේ ප්ලේටෝ. අපි ඒ ගැන දීර්ඝව කතා කරමු. මේ කාව්‍යමය rhetoric, poetical rhetoric කියන එක තමයි. poetical or poetic rhetoric මේවා. එතකොට ඔහු ඒ හිම සුදු නම් why then her breasts are done? එයා එහෙනම් එයාගේ breast මොකද මේ කළු පාට උනේ? නැත්තම් දුඹුරු පාට උනේ? නැත්තම් අලු පාට උනේ? ඒ කියන්නේ හිම ඊට වඩා සුදුයි කියලා එයා කියන්නේ. එහෙනම් I have seen rose if hairs be wires, black wires grow on her head. හොඳ කියමන. If hairs be wires, black wires grow on her head. දැන් ඒ කාලේ තිබුණ සම්ප්‍රදාය කාන්තාවෙන් කොණ්ඩේ සමාන කරන්නේ කළු වයර් වලට. ඉතින් එයා ෂේක්ස්පියර් අහනවා කොණ්ඩේ වයර් වගේ නම් කොණ්ඩේ වයර් නම් එහෙනම් එයාගේ ඔළුවේ වැවෙනවා ඇති කළු වයර් වෙන්න ඇති. එහෙමයි ෂේක්ස්පියර් කියන්නේ. If hairs be wires, black wires grow on her head. කොණ්ඩේ වයර් වගේ කියලා සංසඳනවා නම් එහෙනම් එයාගේ ඔළුවේ වැවෙනවා ඇති කළු වයර් වෙන්න ඇති. ඒක artificial, unoriginal. the comparisons, cliches. ඊළඟට එයා කියනවා I have seen roses damask red and white, but no such roses see I in her cheeks. මම damask roses දැකලා තිනවා. damask කියන්නේ that's a sweet scented variety of rose having two colors. එංගලන්තේ තියෙන damask roses කියලා කියනවා. සුදු සහ රෝස පාටට රතු පාටට හුරු ලස්සන සුවඳ මිතාම මිහිරි සුවඳක් තියෙන රෝස මල් වගේක්. මේ damask roses මම ඕන තරම් දැකලා තිනවා. හැබැයි යාගේ කම්මුල් වල මම එවැනි රෝස දැකලා නැහැ. ඒ කියන්නේ ඇත්තරම මේ කාන්තාවගේ කම්මුල් සමාන කරේ damask roses රෝස මල් වලට. රෝස මල් වලට රතු සහ සුදු වල සුදු සමාන සුදු පාට සහිත මේ damask roses වලට. ඉතින් ෂේක්ස්පියර් කියනවා නෑ ඒක බොරුවක්. මම damask roses නම් ඕන තරම් දැකලා තියෙනවා. නැමෙයි එවැනි රෝස මල් එයාගේ කම්මුලේ නම් මම දැකලා නැහැ. right? එයා යථාර්ථය පිළිගන්නවා reality. නේද? එතකොට poetic illusions, poetic rhetoric and reality. එතකොට කාව්‍යමය කතා, කාව්‍යමය අලංකෘත කතා සහ යථාර්ථය. එතකොට I have seen roses damask red and white, but no such roses see I in her cheeks. මම damask roses ඕන තරම් දැකලා තිනවා. හැබැයි එවැනි රෝස මල් එයාගේ කම්මුලේ නම් මම දැකලා නැහැ. ඊළඟට කියනවා and in some perfumes is there more delight and than in the breath that from my mistress reeks. හොඳ කියමනක්. and in some perfumes is there more delight than in the breath that from my mistress reeks. මම perfume ඕන තරම් සුවඳ විඳලා තියෙනවා. හැබැයි perfume මගේ පෙම්වතියකින් එන සුසුමේ සුවඳට වඩා සුවඳයිනේ. perfume ඊට වඩා ගොඩාක් සුවඳයි. ඒක බොරුවක්. perfume වලට වඩා සුවඳයි කියනවනේ මගේ පෙම්වතියකින් හමා එන මේ breath සුසුම එයා සුසුම් හෙලද්දී එයා හුස්ම ගද්දි සුසුම ඒක බොරුවක්. perfume වල ඊට වඩා සුවඳක් තියෙනවා එයාගේ සුසුමට වඩා. එතර reek කියන්නේ to smell very strongly of something unpleasant කියන එක. reek අප්‍රසන්න ගඳක් කියනකොට අපි කියන්නේ he reeks of tobacco කියලා කියන්න පුළුවන්. his breath කියමුකෝ අපි. his breath reeks of tobacco. his breath breath ඔහුගේ සුසුමෙන් ඒ කියන්නේ ඔහු සුසුම් හෙලද්දී එන්නේ tobacco දුම්කල සුවඳ. his breath reeks of tobacco. reek එක off වෙනවා. REEKS his breath reeks of tobacco. તો reek කියන්නේ අප්‍රසන්න ගඳක් මතුවෙන එනවා to smell very strongly of something unpleasant. ඉතින් එයා කියනවා නම් මගේ පෙම්වතියගෙන් එන මේ breath එකට වඩා perfume සුවඳයි. ඒක perfume වලට සමාන කරන්න එපා. in some perfumes is there more delight than in the breath that from my mistress reeks කියලා කියනවා. ඊළඟට I love to hear her speak. මම එයාගේ හඬ අහන්න හරීම කැමතියි. I love to listen to the sound of her voice. එයාගේ කටහඬ අහන්න මම හරීම කැමතියි. yet කියන්නේ නමුත් well I know නමුත් මම හොඳට දන්නවා that music has a far more pleasing sound. නමුත් සංගීතය මම හොඳට දන්නවා සංගීතය එයාගේ හඬට වඩා ගොඩාක් මිහිරි. මොකද කාන්තාවගේ හඬ සමාන කරා සංගීතයට. එහෙනම් එයාගේ හඬ අහන්න මම හරි කැමතියි. ආව බීලිටල් කරන්නෙත් නැහැ, අව탁ෂේරු කරන්නෙත් නැහැ. එයාගේ හඬ අහන්න මම හරීම කැමතියි. නමුත් මම දන්නවා සංගීතයේ හඬ එයාගේ හඬට වඩා ගොඩාක් මිහිරි. එහෙනම් සංගීතයට සමාන කරන්න එපා පෙම්වතියගේ හඬ. ඒ සංගීතයට වඩා මිහිරි. ඊළඟට I grant I never saw a goddess go. මම දිවුරලා කියනවා මම පිළිගන්නවා මම දේවතාවියකගේ ගමන නම් දැක්කේ නැහැ. දේවතාවියක් පොළොවේ ගමන් කරනකොට ලස්සනයි කියලානේ අපි කියන්නේ. දේවතාවියකගේ ගමන බොහොම ලස්සනයි, සුන්දරයි, සුලලිතයි, චමත්කාරයි, සිත කුල්මත් කරන සුළුයි කියලානේ කියන්නේ.
නමුත් මම පිළිගන්නවා මම දේවතාවියකගේ ගමන නම් දැක්කේ නෑ. ඒ චමත්කාර වශීකృత ගමන නම් මම දැක්කේ නෑ. My mistress when she walks treads on the ground. මගේ පෙම්වතිය එයා බිම පාගලා ඇවිදගෙන යනකොට මම දේවතාවියකගේ ගමනක් නම් දැක්කේ නෑ. එහෙනම් never compare the gait of a goddess to that of your mistress. Never compare the gait, the walking style of a goddess to that of a woman. ඒක මම දේවතාවියගේ කාන්තාවකගේ ගමන සමාන කරන්න එපා දේවතාවියගේ ගමනට. මොකද දේවතාවියගේ ගමන ඊට වඩා ලස්සනයි, සුලලිතයි, වශීකృతයි. හැබැයි මම පිළිගන්නවා මම කවදාවත් දේවතාවියකගේ ගමන නම් දැක්කේ නෑ. මගේ පෙම්වතිය ඇය ඇවිදින විට ඇය බිම පාගලා. tread කියන්නේ පාගනවා, TREAD. tread on my flower beds කියලා කියන්නේ. down trodden කියන්නේ බිමට පෑගුණු අය. the down trodden කියන්නේ බිමට පෑගුණු ජනතාව. the down trodden, the oppressed, the down trodden. ඔය tread කියන වචනේත් එක්ක ලස්සන කවියක් එනවා. ඔබට මතක ඇති විලියම් වර්ඩ්ස්වර්ත් ලියපු she dwells among the untrodden ways. trodden පෑගුණු, untrodden කියන්නේ නොපෑගුණු. she dwells among the untrodden ways. එහෙනම් tread පාගනවා. එහෙනම් එයා බිම පාගලා මගේ පෙම්වතිය ඇය ඇවිදින විට බිම පාගලගෙන මම කවදාවත් දේවතාවිගේ ගමනක් නම් දැක්කේ නැහැ. ඉතින් ඒකට සමාන නැහැ. එහෙනම් and yet හැබැයි මේ අවසානට කියනවා, අවසාන ෆයිනල් කප්ලට් එකේදී කියනවා and yet නමුත් by heaven දෙවියන්ගේ නාමයෙන් මම කියනවා I think my love as rare as any. මගේ ආදරය වෙන කිසිම එකකට වඩා බොහොම දුර්ලභ එකක්. a different type of love. තාම දුර්ලභ ආදරයක්. any she belied with false compare. ඔය බොරු සැසඳීම් වලින් යුක්ත ඇයට වඩා මගේ පෙම්වතිය නම් ගොඩාක් දුර්ලභ කෙනෙක් කියලා මම කියනවා. ඔය බොරු සැසඳීම් වලින් පිරිච්ච. බිලයි කියන්නේ අපි බොරු සැසඳීම් නේද දෙනවා. බොරු false idea එකක් දෙනවා. වැරදි අදහසක් දෙනවා. ඔය වැරදි බොරු සැසඳීම් වලින් පිරිච්ච ඇයට වඩා මගේ පෙම්වතිය නම් ඉතා දුර්ලභයි. ඒක දුර්ලභ ආදරයක් කියලා මම හිතනවා කියලායි ඒ කියන්නේ. එහෙනම් මේක තමයි ඇත්තටම කවිය. මම කවිය එකපාරක් කියන my mistress's eyes are nothing like the sun. Coral is far more red than her lips red. If snow be white, why then her breasts are done? If hairs be wires, then black wires grow on her head. I have seen roses damask red and white, but no such roses see I in her cheeks. And in some perfumes is there more delight than in the breath that from my mistress reeks. I love to hear her speak, yet well I know that music hath a far more pleasing sound. I grant I never saw a goddess go, my mistress when she walks treads on the ground. And yet by heaven I think my love as rare as any she belied with false compare. එහෙනම් ඔබට පැහැදිලි මේක මොකක්ද කියලා. දැන් මේකේ ඇත්තටම මොකක්ද මේ ෂේක්ස්පියර් කරන්නේ? අපි කියනවා ෂේක්ස්පියර් is parodying the posture of other poets. parody කරනවා කියන්නේ imitate the writing style of other poets sarcastically to make people laugh. ඇත්ත වශයෙන්ම අර වෙනත් කවියෝ භාවිතා කරපු රචනා කාව්‍ය ලිවීමේ රටාව ඔහු අනුකරණය කරනවා උපහාසාත්මකව අනිත් මිනිසුන්ට මිනිසුන් හිනස්සන්න. ඒ කියන්නේ සරලව කියොත් in brief Shakespeare is highly critical of the artificial manner in which some of his contemporary writers wrote poetry. එතකොට ඔහුගේ සමකාලීන සමහර කවි ලියපු ආකාරය උපහාසාත්මකව විවේචනය කරනවා ඔහු. ඒකයි පැරොඩින් කියන්නේ ඒකයි පැරොඩින් PARODY parody අනුකරණය කරනවා. එතකොට එහෙනම් මේවා කොහොමද Shakespeare? Now you must understand that even during the period of Shakespeare these comparisons were cliches. Cliche කියන්නේ CLICHE cliche, a phrase or an idea that has been used so often that it no longer has much meaning and not interesting. ඒ කියන්නේ overused. අපි කියන්නේ ඕනට වඩා භාවිතා කිරීම නිසා නිතර ඕනට වඩා භාවිතා කිරීම නිසා එහි අර්ථය අඩු වෙච්ච එකක්. hackneyed කියලා කියනවා. cliche කියන්නේ නම් CLICHE අර පට්ට ගහපු ප්‍රකාශන. දැන් අපි උදාහරණ සරලව ගන්න love is blind කියලා කියන පට්ට ගහපු ප්‍රකාශනයක්. අපි කියන life is a bed of roses පට්ට ගහපු hackneyed phrase කියලා කියන්නේ cliche CLICHE, a phrase or an idea that has been
used so often that it no longer has much meaning and it's not interesting. එතකොට hackneyed, hackneyed, unoriginal, having been overused. hackneyed phrase කියලා කියන්නේ පට්ට ගහපු ප්‍රකාශනයක්. hackneyed, hackneyed phrase, hackneyed proverb, පට්ට ගහපු unoriginal, original නෑ. එතකොට එහෙම trite කියලා කියනවා. එහෙම නැත්නම් අපි trite, trite. Once effective phrase or idea spoiled from long familiarity. දිගටම යම් වචනයක් නිතර භාවිතා කිරීම නිසා එහි මේ තිබුණ අර වරක තිබිච්ච එහි බලපෑම අඩු වෙච්ච නරක වෙච්ච ප්‍රකාශනයක්. lacking සරලව කිව්වොත් in brief lacking originality or freshness. original නෑ. dull on account of overuse. ඕනරොඩ භාවිතා කිරීම නිසා ඩල් වෙච්ච ප්‍රකාශනයක්. අපි එහෙම දැන් කවියෙක් වුණාම ඔරිජිනල් වෙනවා. a poet must come up with lot of original similes, metaphors. එහෙමයි. කවියෙක් එන්න ඕනේ ඔරිජිනල් අයිඩියාස් එක. අනිත් අය අනුකරණය කරන්නේ නැතුව. ඒකයි අපි කියන්නේ. එහෙනම් මේක overuse hackneyed cliche එකක්. එහෙනම් මෙවැනි සැසඳීම් ෂේක්ස්පියර්ගේ කාලෙත් clichés. ඒ කියන්නේ ෂේක්ස්පියර්ගේ කාලෙත් මේවා සාම්ප්‍රදායික කියන්නේ පට්ට ගහපු සැසඳීම් විදියට තමයි සැලකුවේ. එහෙමනම් එහෙනම් here Shakespeare is attacking those other poets who were using such unrealistic comparisons. යථාර්ථවාදී නොවන සැසඳීම් භාවිතා කරමින් සිටි ඒ කාලේ කවියන් ඔහු විවේචනය කරනවා. Shakespeare is attacking those other poets who are using such unrealistic comparisons. Then ඔබ දන්නවා traditionally a lady is described in parts. Eyes like the stars or the sun, lips as red as coral, එතකොට අපි කියනවා breast as white as snow, එතකොට cheek as pink as roses, breath as pleasant, as fragrant as perfume, speech as pleasant as music, the sound of music, and gait or walking style like that of a goddess. කාන්තාවක් සාම්ප්‍රදායිකව අපි වර්ණනා කරන්නේ කොටස් වශයෙන් as ඉර වගේ, එතකොට තොල් අපි ලංකාවේ නම් නාදලු වගේ කියනවා, කොරල් වගේ කියනවා මේගොල්ලෝ, breast සිම වගේ කියලා සමාන කරනවා breast. එතකොට කම්මුල් රෝස වගේ රෝස පාටයි කියනවා, සුසුම perfume වගේ සුවඳයි කියනවා, කතාව music වගේ මිහිරි කියලා කියනවා, ගමන දේවතාවික වගේ කියනවා. This kind of description is cataloging. Separate items of the face are described separately, right? Then if we put together all these symbols, the resulting image would be ridiculous. as නහය දැන් මේ සේරම එක වෙනම වර්ණනා කරනවා. ඒතර මේ සසඳීම් සියල්ල මේ සිම්බල් සේරම එකට තිබ්බොත් මතුවෙන චිත්‍ර රූපේ කොහොම වෙන්න පුළුවන්ද? බහම විකුවර රූපීනේ ග්‍රොටෙක්ස් පික්චර් එකක් නෙමෙයි වෙන්නේ. ඉර ඇස් වලට, කම්මුල් වලට රෝස, තොල් වලට කොරල්. ඉතින් බොහොම ridiculous, බොහොම ලැජ්ජාසහගත පින්තූරයක් තමයි මේ වෙන්නේ. ඒ නිසා ෂේක්ස්පියර් ඇත්තටම හිනහ වෙන්නේ මේ ඔහු උපහාසාත්මක sarcastical, right? එහෙනම් in this sonnet Shakespeare questions whether these similes are correct. He observes that these similes are not correct. These are incorrect. These similes are incorrect. They are hackneyed comparisons. අනික යථාර්ථය නෙමෙයි. Now here a world of imagination is built around the lady. කාන්තාව වටේට අපි කියන්නේ පරිකල්පන ලෝකයක් මවනවා. She is given imaginary attributes that conflict with reality. ඒක තමයි වැදගත් වෙන්නේ. එයාට දෙනවා යථාර්ථයේ සමග ගැටුමක් ඇති කරගන්න අතාර්කික ලක්ෂණ එයාට ආදේශ කරනවා. Right? She is given unrealistic attributes that conflict with reality. යථාර්ථයේ සමග අර්බුදයක් ගැටුමක් ඇතිවන අතාර්කික යථාර්ථවාදී නොවන ලක්ෂණ එයාට ආදේශ කරනවා. එහෙනම් මේ දැන් ප්ලේටෝ කියනවා ප්ලේටෝනියන් concept එක මොකද්ද? art is imagination. art කියන්නේ පරිකල්පනය. imagination එක යථාර්ථය නෙමෙයි. What the artist puts before us is not the actual real objects of actual life. What the artist puts before us is not the
real objects of actual life but certain appearances only. එමයි ප්ලේටෝ කියන්නේ. කවියා අපි ඉදිරියේ කලාකරුවා අපි ඉදිරියේ මවන්නේ යථාර්ථවාදී ප්‍රායෝගික යථාර්ථවාදී ලෝකයේ තිබෙන සැබෑ චිත්‍ර දේවල් නෙමෙයි. ඔහු එකතු කිරීම කරනවා. So if we take such imitations seriously, we will end up in illusion. අපි එවැනි imitations අපි seriously ගත්තොත් අපි මායාවකින් අවසන් වෙනවා. එහෙනම් Shakespeare rejects poetical rhetoric and accepts the lady as she is and for what she is. එහෙනම් Shakespeare කාන්තාව එයා ඉන්න ආකාරයෙන් පිළිගන්නවා. Poetic illusion is rejected and reality is accepted. කාව්‍යමය අලංකෘත බොරු වචන ප්‍රතික්ෂේප කරනවා යථාර්ථය පිළිගන්නවා. දැන් හිතන්න when somebody is in love with a girl, he expects that girl to be the paragon of beauty, honesty, kindness, faithfulness and everything. When somebody is in love with a girl, he expects his girlfriend to be the paragon of beauty, of behavior, of faithfulness, of loyalty, and of everything. නමුත් අපි කෙනෙක් ආදරයෙන් බැඳලා ඉන්නකොට අපි එයාගේ පෙම්වතිය අපි බලාපොරොත්තු වෙනවානේ perfect අපි කියන්නේ the ultimate attainment in beauty and behavior, in freshness, in in everything. අපි බලාපොරොත්තු වෙන එයා මොකද්ද විශ්වාසනීයත්වයේ ප්‍රතිමූර්තිය, සුන්දරත්වයේ ප්‍රතිමූර්තිය වෙන්න ඕන කියලා. අපි එහෙමනේ බලාපොරොත්තු හැම දෙයකම the perfect embodiment of everything. නැත්තම් the paragon of beauty, epitome of the beauty කියලා අපි බලාපොරොත්තු වෙනවා. Namuth, only after marriage would he understand that he had been loving a girl who is far short of his expectation. හැබැයි විවාහයෙන් පස්සේ තමයි කෙනෙක් තේරුම් ගන්න ඔහු ආදරය කරපු ඉඳපු ගෑනු ළමයා ඔහු බලාපොරොත්තු වෙච්ච මේ දේවල් වලින් වඩා වියුක්ත වෙච්ච කෙනෙක් කියලා. නේද? එහෙනම් only after marriage would he understand that he had been loving an illusion. Right? Ehena the real girl is far short of his expectation. Think විවාහ වෙන්න කලින් ඉඳලා මේව බලාපොරොත්තු නොවි හිටපුවාම හරිනේ. එතකොට විවාහයට කලින් ওই වගේ ඔය අලංකෘත කාව්‍යමය දේවල් බලාගෙන රෝස කම්මුල් රූබි ලිප්ස් ඊළඟට සංගීතයේ වගේ කටහඬ දේවතාවෙක් වගේ ගමන එතකොට මේ ඉර වගේ කාන්තිමත් ඇස් අපි කියන්නේ charming gait වගේ golden voice ඔය වගේ අපි කියනෝනේ enchanting curves and contours කිය අපි කියනවා ගොඩක් කාන්තාව වර්ණනා කරද්දී ඒවා බලාපොරොත්තුෙන් ඉඳලා ඒවා විග්‍රහ කරලා බලාපොරොත්තුෙන් ඉඳලා විවාහ වුණාට පස්සේ ඒවා නැහැයි කියලා තේරුම් ගත්තාම අන්න ගැටුමක්. ෂේක්ස්පියර් මේ ඇත්ත වශයෙන්ම යුනිවර්සල් ලෙසන් එකක් අපිට කියලා තියෙනවා. දැන් මේ රියලයිසේෂන් එකෙන් පස්සේ after realization we can adjust ourselves to the real situation. අපිට අපේ සැබෑ තත්වයට අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපිට හැඩ ගැහෙන්න පුළුවන්. ඒ නිසා යථාර්ථයේ තියෙන විදියට පිළිගන්න අර වගේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. එනම් විවාහයෙන් පස්සේ නැත්තම් ගැටලුවක්. අපි අරවා බලාපොරොත්තු වෙලා අපිට එහෙම නැහැයි කියලා දැනගත්තාම ඔන්න ගැටලුවක්. ඒ නිසා මේක තමයි ඇත්තට මේ ෂේක්ස්පියර්ගේ කවියේ යථාර්ථයක යුනිවර්සල් ලෙසන් එකක් තමයි අපි ඔබට අපිට කියලා දෙන්නේ. එහෙනම් හොඳ වචන ටිකකුත් අපිට මේ වගේ මේක යව nothing like කියනවා, done කියන්නේ dun done කියන්නේ grayish කියන එකයි. එහෙම නැත්නම් ටිකක් දුඹුරු පාටට හුරු කියන අද coral reek කියන වචනේ his breath reeks of tobacco කියලා කියනවා. his breath reeks of tobacco. ඒක හොඳ වචන ටිකක් ආවා අපි. එතකොට ඒ නිසා එහෙනම් හොඳ අදහසක් ආවා. ඒක තමයි සාහිත්‍යයේ වටිනාකම. අපිව සුන්දර ලෝකයකට ගෙන යනවා. imaginations ඒ වගේම යථාර්ථය කියලා දෙනවා. ඒකත් හරිම වැදගත්. ලෝක යථාර්ථය universal lessons. ඒකයි මම මුලින් කිව්වේ multi purpose subject of study. එහෙමනම් කාලේ ගොඩාක් මම ගත්තා. ඒ නිසා මම ටිකක් වේගෙන් මේ කියාගෙන ගියේ. නිසා ඔන්න ෂේක්ස්පියර්ගේ 130 වෙනි සොනට් එක අපි කතා කළේ. සොනට් 154 130 වෙනි එක අර ඩාර්ක් ලේඩි කෙනෙක් ගැන ලියපු එක. එහෙමනම් මිත්‍රවරුනි ශිෂ්‍ය ශිෂ්‍යාවනි විශේෂයෙන්ම මේ කවිය තියෙනවා HND අර විභාගයට සූදානම් වෙන අයගේ උසස් විභාගයට මේ කවිය තියෙනවා. ඒ වගේම
පසුගිය A level syllabus එකේ මේ කවිය තිබුණා. ඉතින් හුඟක් syllabus වලට ආපු ලස්සන කවියක් sonnet එකක්. එහෙමනම් මම හිතනවා this enough for you, and I think that you learned something from this poem, and I will once again meet you with another interesting lesson, right? Till we meet again.